තෙරුවන් සරණයි සියලුම දෙනාට. සමාජයේ දහමින් නැස්සද්දන්ට අදත් අපි පින්කිටත් සමගින් සම්බන්ධ වෙනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේලාත් සමගින්. ඉතින් අපේ ගෞරවනීය බැතිබර ආරාධනෙන් සංඝරත්නයේ වැඩම කර සිටිනවා අපේ මැදිරියට හරිදේ TV මැදිරියට. ඉතින් මම මුලින්ම උන්වහන්සේලාගෙන් අවසර පතනවා වෙනදා වගේම මෙතෙන් සිට ඉදිරියට වැඩසටහන කරගෙන යන්නට. මුලින්ම මම ඔබලාට හඳුන්වා දිය යුතු අපේ බැතිබර ආරාධනයේ අද වැඩම කර සිටින සංඝරත්නයේ මහා ස්වාමීන් වහන්සේලා අපගේ විද්‍යාලෝක පිරිවෙන් මහා විහාරාධිකාරී විද්‍යාලෝක පිරිවෙන් නියෝජ්‍ය පරිණාධිපති නම කීමට අවසරයි ගෞරව ශාස්ත්‍රවේදී අකුරටියේ විනිත හිමියන්. අවසර අපේ හාමුදුරුවෝ. ඒ වගේම වෙනදා මෙන්ම ගාල්ල ගල්වඩුගොඩ විස්කම්පාරේ ඉසිපත්න බෝසේවනාරාම විහාරාධිපති නම කීමට අවසරයි ත්‍රිපිටකාචාර්ය සද්ධර්ම විශාරද පත්මසීල හිමියන් වැඩ සිටිනවා. අපි අතිපූජ්‍ය පත්මසීල හිමියන් වැඩ සිටිනවා. උන්වහන්සේලාගේ දෙපා නැවත අවසර නැවතත් මම ඉල්ලා සිටිනවා මෙතෙන් සිට ඉදිරියට මේ වැඩසටහන කරගෙන යන්න. ඉතින් කාලීනව යම් මාතෘකා අපි දිනෙන් දින ඔබලාට ගෙන එනවා ධර්ම කරුණුත් සමගින්. අද ඉතින් අපි මාතෘකාවක් කරගන්නවා. සමහරු පින් කරනවා ගොඩක්. සමහරු කුසලය ගැන ලොකු විශ්වාසයක් තබාගෙන සිටිනවා. දැන් අපි දැනගන්න ඕන මේ පිනත් කුසලයක් එකම කරුණක්ද එහෙම නැත්නම් මේක කරුණු දෙකක්ද? මම ඉස්සෙල්ලා අපේ නායක ස්වාමීන් වහන්සේගෙන් අසා සිටිනවා පත්මසීල හාමුදුරනේ මේ කරුණු දෙකක්ද මේක එකම කරුණක්ද? තෙරුවන් සරණයි. අපේ වැඩමවට සිටින ගෞරවනීය පඬිත හාමුදුරන් වහන්සේගෙන් අවසරයි. චමිල් මහත්මයා හරිදේ TV නරඹන පින්තුනේ අද මහත්මයා ඇත්තටම මාතෘකාව වශයෙන් ගත්තේ බොහොම හොඳ මාතෘකාවක්. මොකද පින කුසලය පිළිබඳව. ඇත්තටම මේ පින කුසලය කියනකොට මෙතන පින කියන එක එක් කාරණයක් විදිහටත් කුසලය කියන කාරණය තව එක් කාරණයක් විදිහටත් තමයි මෙතන දෙකොටසක් විදිහට යෙදෙන්නේ. ඉතින් අපි පින ගැන කතා කරනකොට අපි එදිනදා ජීවිතේ බොහෝ කටයුතු විදිහට පින් කටයුතු කරනවා. එතකොට උදාහරණයක් විදිහට අපි උදේ හවා මල් පහන් පූජා කරනවා, මේ වන්දනා කටයුතු කරනවා, ඊට පස්සේ දෙමව්පියන්ට සලකනවා, වැඩිහිටියන්ට සලකනවා, මේ නොයෙක් අතින් පින් දහම් කටයුතු කරනවා. එතකොට එදිනදා ජීවිතයේ මේ පින කියන එක අනිවාර්යයෙන්ම තමන් විසින් සිද්ධ කරනවා. දැන් ඒ විදිහට හැබැයි පින් කරන්නේ නැති අයත් ඉන්නවා. පින කියන දේ ඉස්මතු කරගන්න නැති අඩුම තරමේ තමන්ගේ අම්මා තාත්තටවත් වතුර ටිකක්වත් දෙන්න නැති අයත් ඉන්නවා ඔය අතරේ. නමුත් මෙතෙන්දී අපි පින වශයෙන් ගන්නකොට එදිනදා ජීවිතයේ බොහෝ සෙයින් අපි පින් කටයුතු කරනවා. නොඑක ආකාරයෙන් දානමාන පූජා කරලා ඊට පස්සේ නොඑක් වැඩිහිටියන්ට සලකමින් තමන්ගේ දෙමව්පියන්ට ගුරුවරුන්ට මේ විදිහට සැලකෙමින් ඒ වගේම බෝධි පූජා නොයෙක් වන්දනා කටයුතු සිද්ධ කරමින් අසන්නයන්ට පිළිවෙල නේද අපි හඳුනනවා. ඔව් අනිවාර්යයෙන් මේ වගේ නොයෙක් ආකාරයෙන් පින්දහම් කටයුතු කරනවා. හැබැයි ඒ පින්දහම් කටයුතු කරනකොට එතෙන්දී අපි තව කාරණයක් ගැන කියනවා කුසලය කියලා. එතකොට මේ කුසලය කියන එක එතන සම්පූර්ණයෙන්ම හාත්පසින්ම වෙනස් දෙයක්. අපි දැන් උදාහරණයක් අවසරාම දෙක තමයි මේක ගොඩක් අය මේක පටලවාගෙන ඉන්නේ මේ දෙකම එකක් කියන මාතෘකාව. ඔව් එහෙම පටලගෙන ඉන්නවා ගොඩක් අය. මෙතන විශේෂයෙන් මතක් කරන්න ඕනේ පින කියන්නේ එකක්, කුසලය කියන්නේ එකක්. මොකද පින කියන එක අපි එදිනදා ජීවිතේ කරන වැඩක්. හැබැයි මේ කුසලය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම සංසාරගත රෝගයෙන් අත මිදෙන්න. නැත්තම් නිවන් අවබෝධ කරගන්නට කල යුතු වැඩපිළිවෙල තමයි කුසලය කියලා කියන්නේ. එතකොට පින් කරන පුද්ගලයා තුළ ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, ප්‍රඥාවෙන් ආඩ්‍ය වෙනවා. හැබැයි ඒක නෙවෙයි කුසලය කියලා කිව්වේ. කුසලය කියලා කියන්නේ අපේ ජීවිතයේ අතහැරීම පැත්ත ප්‍රගුණ කරමින් නැත්තම් බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙන ඒ උතුම් ධර්මයේ තුල තමන් යථාර්ථය දකිනවනම් අපේ උදාහරණයක් විදිහට හිතමුකෝ දැන් අපි සතර සතිපට්ඨානය වඩනවා කියලා. එතකොට ඒ සතිපට්ඨාන දේශනාව තුළ අපිට පේන්න තියෙන්නේ පරීක්ෂා කරනවා නම් ඒ වඩන්න තියෙන්නේ මෙන්න මේ නිවන් මාර්ගයට යා යුතු වැඩපිළිවෙල. එතකොට ඒ කලණ්ඩ අවශ්‍ය වැඩ ටික. එතකොට ඒ වැඩ ටික කරනවා කියලා කියන්නේ ආන් එතෙන්දි තමයි කුසල චේතනාවක් පහළ කරගන්නේ. දැන් අපි
කුසලයට මුල් තැන දීලා කටයුතු කරන පුද්ගලයෙක් ඉන්නවා නම් ආන් ඒ පුද්ගලයා තමයි නිවන් අවබෝධ කරගන්න කටයුතු කරන්නේ. එතකොට පින කියන එකත් හැබැයි ඕන. දැන් සමහරව හිතන්න පුළුවන් නිවන් දකින්න කුසලේන ඕනේ පින ඕන නැහැනේ කියලා. අපි හඳුනන ගොඩක් අය කියනවා පෙර පිනට තමයි මේ සියල්ල සිද්ධ වුණේ කියලා. ඒකෙන් සම්බන්ධයක් තියෙනවා නේද? ඒකත් සම්බන්ධයක් තියෙනවා නැත්තේ නැහැ. මොකද පෙර සංසාරේ පුරුදු කරපු ක්‍රමවේදයකට අනුව ආපු ගමන් මාර්ගයක් තියෙනවනේ. ඒ ගමන් මාර්ගයට අනුවත් එහෙම වෙනවා. නමුත් අපේ තුල තියෙනවා නම් ශ්‍රද්ධාව උපදවාගෙන මේ ධර්මය මොකක්ද කියලා හොයලා ඒ තුල පිහිටලා Taman තුල ධර්මය අවබෝධ කරගන්න මාර්ගය හොයමි. ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන සතර ඉර්ධිපාද ධර්මය තමා තුළ පිහිටන්ට අවශ්‍ය විදියට තමන් වැටපිටාව සකස් කර ගන්නවා නම් ඒ කියන්නේ ඡන්දය කියලා කිව්වේ තමන් තුළ ඇති වෙන කැමැත්ත. ඒ කියන්නේ කැමැත්ත ඇති කර ගන්න ඕනේ මේ ධර්මය තුළ පිහිටන්න. ඊට පස්සේ චිත්ත සිත පහල කර ගන්න ඕනේ. සිතුවිලි සකස් කරන්න ඕනේ මේ ධර්මය අවබෝධ කර ගන්න තැනට. ඉන් පස්සේ තමා වීරිය වඩනවා ඒ තැනට ගමන් කරන්න. ඊට පස්සේ අර ධර්මයේ තුල හැසිරීලා ඒ ධර්මයේ මෙනෙහි කරමින් මේ ධර්මයේ හොයමි ධර්මයේ තුල පිහිටන්න ප්‍රඥාව උපදව ගන්න උත්සාහ කරනවා. ආන්ගේ පුද්ගලයාගේ යන ගමන් මාර්ගය තමයි කුසලය කියලා කියන්නේ. එතකොට පින වශයෙන් ගන්නකොට අපි පින පෙර කරලා තිබුණානේ නැත්තම් අපිට ඒ තැනට එන්න මාර්ගයක් හැදෙන්නේ නැහනේ. දැන් අපි බුද්ධ වන්දනාව කරන්නේ නැත්තම් අපි පංචශීලයේ ටික ආරක්ෂා කරන්නේ නැත්නම් අපි ධනට දෙන්න එහෙම යොමු වෙන්නේ නැත්නම් අපි වැඩිහිටියන්ට සලකන්න ඒ විදිහට පුද්ගලයාට ප්‍රිය විදිහට ඉන්න කටයුතු කරන්නේ නැත්නම් ඒ පුද්ගලයාට කවදාවත් හිතේද මේ ධර්මයෙන් අවබෝධ කරගෙන ඊතර වෙන්න ඕනේ කියලා. දැනෙන්නේ නැහැ. මොකද පුරුද්දකුත් නැහැ හිතෙන්නෙත් නැහැ. අපි කුසලයේ තුල පිහිටන්න නම් අනිවාර්යෙන් අර පින කියන දේ අනිවාර්යෙන් තමා තුල තියෙන්න ඕනේ. මොකද යම් කෙනෙක් කියනවා නම් පින් කරන්න ඕනේ නැහැ පින් කර කර ඉඳලා හරියන්නේ නැහැ කුසලයේම වඩන්න ඕනේ කියලා. හරි කුසලයේ වඩන්න ඕනේ. හැබැයි ඔය අතරේ පින කියන දේවල් නතර කරන්නේ නැහැ. පිනක් සිද්ධ වෙනවා. අපි ඒ අතරේ කුසලයේ කියන එකත් උත්පාදනය කරගන්න ඕනේ. මොකටද මේ සංසාරගත රෝගයෙන් අත මිදෙන්න. ඒකයි දැන් කුසලයේ වඩන කෙනානේ දස සංයෝජන ධර්මයන් ප්‍රහාණය කරන්නේ. ඒ කියන්නේ තමන් තුළ ඇතිවෙනා වූ අපි ගත්තොත් එහෙම යම් පුද්ගලයෙක් සෝවාන් මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙලා සෝවාන් ඵලයට සකදාගාමි මාර්ගයට සකදාගාමි ඵලයට අනාගාමි මාර්ගයට අනාගාමි ඵලයට අරිහත් මාර්ගයට අරිහත් ඵලයට මේ ආර්ය මාර්ගයේ ගමන් කරලා මේ උතුම් ඵලයන් තුළ පිහිටන්ට නම් අපේ තුළ තේන්නා වූ අර කුසලමය චේතනාවන් ඇති කරගෙන ඒ කුසල් මාර්ගයේ වඩමින් ගමන් කරන්න ඕන. කුසලයේ වඩන පුද්ගලයා තුළ ඇතිවෙනා වූ ඵලයන් තමයි මේ කියන දස සංයෝජන ධර්මයන්ම ප්‍රහාණය කරලා අරිහත්ත්වයටපත් වීම. අපි දස සංයෝජනය ප්‍රහාණය කරන්න ඕන කියලා කියන්නේ තමා තුළ සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මේ බැමි තුන ලිහනකොට යම් පුද්ගලයෙක් ඔය බැමි තුන ලිහුවනම් ඒ පුද්ගලයාට තමයි කිව්වේ සෝවාන් ඵලය ලබනවා කියලා. ඊළඟට තියෙනවා කාමරාග පටිග දෙක. මේ කාමරාග පටිග දෙක ප්‍රහාණය කරද්දී භාගයක් දුරට ඒ පුද්ගලයා සෝතාපට්ටි ඵලයේ සකදාගාමි ඵලයට ප්‍රවිෂ්ඨ වෙනවා. ඒ සකදාගාමි ඵලය ලැබපු පුද්ගලයා අර කාමරාග පටිග දෙක සම්පූර්ණයෙන් ප්‍රහාණය කරපු තැන අනාගාමී තත්ත්වයේ පිහිටනවා. ඒ අනාගාමී තත්ත්වයේ පිහිට පුද්ගලයා තුල තව පහක් සම්පූර්ණයෙන් යටපත් කරන්න තියෙනවා. රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියන මේ දස සංයෝජන වල සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරලා අවසන් වෙද්දී ඒ පුද්ගලයා අරිහත්ත්වයටපත් වෙනවා. එහෙනම් මේ දස සංයෝජනයන් ප්‍රහාණය කරන්න තියෙන එකම මාර්ගය තමයි කුසලය කියලා කියන්නේ. ඔය අතරේ අපි කුසලයේ වඩන්නට තමා තුළ ඇතිවෙන නීවරණ ධර්මතා ටිකක් තියෙනවානේ. ඔය නීවරණ ධර්මතාවයන් ටික ගත්තොත් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන ඔය පහ යටපත් කරගන්නත් අපි නිරන්තරයෙන් අපි ඔය සමතේ පැත්ත වඩනවා කියලා කියන්නේ. දැන් භාවනාව කියලා කියන කොටත් භාවේති කුසලේ ධම්මේ ආසේවිති වඩේති ඒකායති භාවනා කියලා කියන්නේ.
එතකොට යම් කුසල ධර්මයක් කුසල මූලයක් මුල් කරගෙන. ඒ කියන්නේ යම් කයක් උපාදානය කරගෙන නෙවෙයි. මේ සසරෙන් එතර වෙන්න අතහැරීම ප්‍රගුණ කරන්න යථාර්ථය දකින යම් සිතුවිල්ල මුල් කරගෙන කටයුතු කරගැනීම. ඒක තමයි ප්‍රධාන වශයෙන් අපි හුස්ම රැල්ල තුලත් අපි ආනාපාන සතිය පරීක්ෂා කරන්නේ නැත්නම් ආනාපාන සති භාවනාව කරන්නේ. අපි ඒ තුලින් නීවරණ යටපත් වෙනවනේ. ඒ නීවරණ යටපත් වෙන්නේ ප්‍රධානම හේතුව තමයි අපි එතන කාමච්ඡන්දේ ව්‍යාපාදේ තීන මිද්දේ උද්ධච්ච විචිකිච්ඡා කියන මේ නීවරණයන් අපේ හුස්ම රැල්ල තුළ අපිට වැඩෙන්නේ නැහැ. අපි ඒ තුළ ඉන්නකොට. නමුත් අපි ආයතන හයට යොමු කරගෙන හිටියොත් ওই තැන්වලදී අනිවාර්යෙන් අර ආසාවන් තරහ හිතේ දුවන ගතිය කම්මැලිකම සැකස භාවයන් එනවා. ඒක නිසා තමයි අපි කුසලයේ නිවනට අරමුණු කරගෙන වඩන්නේ. අනිත් පැත්තෙන් පින කියන දේ අපි සිද්ධ කරලා තිබ්බොත් කුසලයට හිත යොමු වෙන්න ඒක හේතුවක් වෙනවා. ඒකයි අභිධර්මයේ තුලත් කියනකොට පෙන්නලා දෙන්නේ කුසල් සිත් අකුසල සිත් කියලා. ආන්ගේ කුසල් සිත් අකුසල සිත් විදියට බලනකොට අපි එතෙන්දි කුසලයේ කියන කිස්මත වුණොත් තමයි ඒ පුද්ගලයාගේ නිවන් මාර්ගයටත් ඒක හේතුවක් වෙන්නේ. අවසර අපේ හාමුදුරනේ මේ වගේම තද මාත්‍රිකාව පිනත් කුසලයක් එකම දෙයක්ද නැත්නම් මාත්‍රිකා දෙකක්ද? කාලයට කාලයක් නැහැ කිසිම කෙනෙක් වෙනුවෙන් ගත කරන්න. අපි සෑවම අප්‍රමාදව කුසල රැස් කර යුතුයි. ඉතින් අපි අද ගෞරවනීය ආරාධනෙ මෙහි වැඩම සිටින අපේ පූජ්‍ය විනීත හිමියන් ඔබ වහන්සේ දහම අනුව මේක පහදා දුන්නොත් මේ අද මාතෘකාව අනිවාර්යයෙන්ම අද දවසේදී මේ හරිදේ ටීවී මගින් අපේ මහත්මා විශේෂයෙන්ම හරිදේ ටීවී නරඹන මේ ජනතාවට දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ හරිදේ ටීවී බලන ධර්ම ශ්‍රවණය කරන සදහැවත් මේ සියලු දෙනාටම සමාජගත කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ මේ මහත්මා ඊටමත් කාලෝචිත මාතෘකාවක්. ඒ මොකද මේ නිවන් දකින්න තියෙන එකම ක්‍රමය කුසල් දියුණු කිරීම. පින කියලා කියන්නේ ලෞකික මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පින්වත්නි මිනිස කියලා කියන්නේ ජීවීන් අතරත වටිනාම ජීවයක්. මිනිසෙකුට සැප සම්පත් ලැබෙන්නේ බුදුහාමුදුරුවෝ එදා වැඩ සිටින සවැත් නුවර ජේතවනාරාමයට එන සුබ කියලා මිනිස්සෙක්. ඒ මිනිසයා දවසක් බුදුහාමුදුරුවෝ වැඩ සිටින සවැත් නුවර ජේතවනාරාමයට ඇවිල්ලා මිනිස් සමාජයේ දිහා විවිධත්වයක් දැකලා විවිධත්වයක් කියලා කිව්වේ සමහර මිනිස්සුන්ට මිනිස් වර්ගයක් වූ එකම මිනිස්සු අතරේ සමහර කෙනෙකුට තියෙන භවභෝග සම්පත් ගෙවල් දොරවල් යාන වාහන ඒ ගත කරන මහේසාක්‍ය ජීවිතය බුදුහාමුදුරන්ගෙන් අහන ඔය මිනිස්සයා බුදුහාමුදුරනේ කෙනෙක් අර වගේ මහා සැප සම්පත් ඇතුව උපදින්න හේතුව මොකක්ද? හාමුදුරනේ අපේ බෝසවනාරාම විහාරාධිපති ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේත් සඳහන් කර විදියට මේ ලෞකික සැප සම්පත් සියල්ල ලැබෙන්නේ පින් සිදු කිරීමෙන්. ඒ නිසා තමයි මිනිස්සු ගත්තොත් පන්සල් වල නිරන්තරයෙන්ම පින් සිදු කරගන්න පෙළඹෙන්නේ. පින හරහා තමයි කුසලයටත් යා යුතු වන්නේ. ඒ පින් කිරීම හරහා Tamanගේ සිත යම් මට්ටමකට දියුණු වන ස්වභාවයක් කුසලයේ පැත්තට නැඹුරු වන ස්වභාවයක් පින තුලක් තියෙනවා. මේ හැම කෙනෙකුටම පැහැදිලි. එදා සුබ කියන මානවකයා අහනවා කෙනෙක් මහේශාක්‍ය වෙන්න හේතුව මොකක්ද? තවත් කෙනෙක් දිහා බැලුවාම හරි පුදුමයි. එකම මිනිස් වර්ගයක් වූ මේ මිනිස්සු අතරේ බුදුහාමුදුරෝ දේශනා කරන මිනිසෙක් වෙන්න නම් පුබ්බේත කත පුඤ්ඤතා පෙර කරන ලද පින් තියෙනවා. ඒ නිසා තමයි අපි අපේ හාමුදුරනේ අපි විශේෂයෙන්ම කිසිම මිනිස්සු ගත්තාම සමහර අයට කතා කරගන්න හැකියාවක් නැහැ. සමහර අයට ඉපදුණු දවසේ ඉඳලා කිසිම දෙයක් අහන්න හැකියාවක් නැහැ. සමහර අයට
තමන්ගේ එදිනෙදා කටයුතු සිදු කරගන්න හැකියාවක් නැහැ අංග විකල වෙලා. ඒ අය හැම ජීවිතේ ගත කරන හැම තත්පරයක්ම ගත කරන්න ඕන විඳවන මානසිකත්වයේ. ඉතින් අපට පැහැදිලි බුදුහාමුදුරන්ගේ දේශනාව කියන්නේ යථාර්ථයක්. ඒ ලෝකේ සමාජගත සත්‍ය වූ වටිනාම ජීවිය වූ මිනිස්යාගේ හැම දෙයක්ම තීරණය වෙන්නේ අපි රැස් කරන පින්පව් අනුව. අවසරයි හැමදෙරේ මේ සියලුම කටයුතු පින් කරනවා නම් කුසල් කරනවා නියම අවබෝධයෙන් නේද කළ යුත්තේ නියම සද්ධාවෙන් නේද? ඔව්. ගොඩක් අය රැල්ලට වගේ කරගෙන යනවා මේකේ හරි වැටහීමක් නැහැ. එතකොට මහත්මයා එතන ආශාවත් සමග අකුසල පැත්තටත් බර වෙන්න පුළුවන්. මම ඒක තමයි අහන්නේ පිනක් සිද්ධ වෙන්නේ නැහැ නේද එතන? ඔව් ඇත්තටම මේ ප්‍රියන්ත මහත්මයා පැහැදිලි කරන විදිහට ඒ හරහා යම් කුසලයක් රැස් වෙන්න තියෙන ඉඩකඩ නොදැනුවත් භාවය නිසා වැරදි දේවල් පසුපස යන මිත්‍යා දෘෂ්ටීන් තියනකම් මේ ආර්ය ශ්‍රාංගික මාර්ගය දැන් කුසලයේ පැත්ත ගැන හිතනකොට ආර්ය ශ්‍රාංගික මාර්ගයේ නිවනට යන්න එකම තියෙන මාර්ගය අර කවියකත් සඳහන් වෙනවා නිවනට එකම මග අරියටඟ මග තමා එමගට නොබැස කරමින් පව් වෙමින් පමා මරුණට පසුව කොඩියද ලොකු අකුරු තමා නිවනට යන්න පැතුවට ඇති ඵලයකම අපේ කුසල පැත්ත දියුණු කරන්නේ නැතුව මිත්‍යා දෘෂ්ටිය බැහැර කරන්නේ නැතුව ඇත්තටම මේ ශ්‍රාවක පිරිසට හරිදී සමාජගත වෙනවා නම් කුසල පැත්ත දියුණු කරගන්න හරි පහසුයි. ආර්ය ශ්‍රාංගික මාර්ගය තමයි කුසලය දියුණු කරන එකම මාර්ගය. පින්වන්ත ඒ චමිල් මහත්මයා කියපු විදිහට අපි කතා කරගෙන ආපු විදිහට පින කියන එකත් අනිවාර්යයෙන්ම මිනිස්සුන්ට අවශ්‍යම දෙයක්. පින කියන එකත් කුසලය කියන එකත් දෙකක්. අර ගෞරවනීය අපේ සීලරතන හාමුදුරන් වහන්සේ පැහැදිලි කර විදිහට ඒ පින කියන එක සමාජයටම අවශ්‍ය දෙයක්. පින කියන එක සුකස්ස ඒතං අදිවචනං කියලා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ සැපයටම කියන නමක්. පින කියලා සඳහන් කරන්නේ. කුසලය කියන්නේ හැකියාවක් දියුණු කිරීම. ගෞරවනීය හාමුදුරන් වහන්සේගේ දේශනාවෙන් ඒක පැහැදිලි වුණා. කුසලය කියලා කියන්නේ නිවනටම නිවන් දකින්න තියෙන එකම මාවත. නිවනට එකම මඟ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ කියන්නේ කුසලය දියුණු කිරීම. අපි පන්සිල් හරහා සිදු කරන්නේ කුසල් දියුණු කිරීම. අටසිල් හරහා බලාපොරොත්තු වෙන්නේ අපි ඒ දවසක් පුරා හරි දවස් ගණනාවක් හරි එහෙම කැප වෙන්නේ ඒ අටසිල් හරහා දසසිල් හරහා භික්ෂූන් වහන්සේලා ඒ පැවිදි සාමණේර සිල් හරහා උපසම්පදා සීලය හරහා ඒ හැම වෙලාවකම අපි ඒ දියුණු කරන්නේ කුසලයේ පැත්ත. අපි ඇත්තටම මිනිස්සු හැටියට වැරදි දේ කරන්න මිනිස් චින්තනය පෙළඹ වෙනෝ වැඩි. නමුත් අපිට වැරදි දේ නොකර ඉන්න එක මිනිසයාට හරි අමාරුයි. තම අපි බුදුරජාණන් වහන්සේ ගැන හිතනකොට හරි පුදුම කැපකිරීමක් සිදු කරපු ශාස්ත්‍රවරයෙක්, ඉවසීම දියුණු කරපු ශාස්ත්‍රවරයෙක්. බුදුරජාණන් වහන්සේට ඇත්තටම මේ ලෞකික ජීවිතයේ බුදුහාමුදුරුවෝ ගැන හිතනකොට ලෞකික ජීවිතය අර්ථවත් කරගන්න පුදුම විදිහේ දායකත්වයක් සැපයන බුදුහාමුදුරුවන් ගැන හිතනකොට. ඒ නිසා මේ අපි ඇත්තටම චමිල් මහත්මයා කියපු විදිහට පින කියන්නේ කුසලය කියන්නේ දෙකම එකක්ද? ඇත්තටම මිනිස්සු මේ වෙලාවේදී අවබෝධ කරගත යුතු බුද්ධ කියලා කියන්නේ අවබෝධය. අවබෝධ කරගත යුතු ප්‍රධානම කාරණය තමයි චමිල් මහත්මයා පින කියන්නේ සැපයට ලෞකික ජීවිතයට එදා සුබ කියන මානවකයා අහපු අර ප්‍රශ්නවලට මිනිස්සෙක් වෙච්ච කෙනෙක් සැප විඳින්න හේතුව මොකක්ද දුක් විඳින්න හේතුව මොකක්ද ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ කෙටියෙන්ම සඳහන් කරනවා චුල්ලකම්ම විභංග සූත්‍රයේදී කම්මං සච්චේ විභජති කර්මය තමයි මිනිස්සු උසස් අය බවට පත් කරන්නේ. කියන්නේ කුසල් රැස් කරගත්තු කෙනා පින් රැස් කරගත්තු කෙනා මහේසාක්‍ය ජීවිත ගත කරන කෙනෙක් වෙනවා. සැපවත් ජීවිත ගත කරන කෙනෙක් වෙනවා. අකුසල් රැස් කරගත්ත කෙනා දුකසේ ජීවත් වෙන කෙනෙක් වෙනවා. අකුසල් කියලා කියන්නේ පව් රැස් කරගත්ත කෙනා.
ඊළඟට අපි කුසලය ගැනත් කතා කරොත් කුසලය කියන්නේ පිනටම නිවනටම යන මාවත. ඉතින් අපේ විනිත හාමුදුරන් කිව්වා වගේම මේක කරුණු දෙකක්. ඒක තමයි තේරුම් ගත යුතුම දේ. අපි නැවතත් නායක හිමියන්ගෙන් අහන්න ප්‍රථමයෙන් මම කියා සිටිනවා. ඇඟ හදන්න කොයිතරම් තැන් තිබුණත්, පාට ගාලා රූපය හදන්න කොයිතරම් තැන් තිබුණත්, හිත හදන්න තියෙන්නේ පන්සල විතරයි. ඒ ටික තේරුම් අරගෙන ධර්මයේ හැසිරුණොත් ඔබටත් නිවන අවබෝධ කරගන්න ඒ තරම්ම කාලයක් යන එකක් නෑ. මම නැවතත් අපේ නායක හාමුදුරන්ගෙන් අහනවා මේ කුසල් රැස් කිරීමද පින රැස් කිරීමෙන්ද අපි නිවන අවබෝධන ඉතාමත්ම ඉක්මන නිසා නියම මාර්ගය මොකක්ද? මේ මෙතනින් මොකක්ද නිවනට අවබෝධය ප්‍රවිෂ්ඨ වෙන්නේ? එහෙමයි. අනිවාර්යෙන් මහත්මයා අපේ චමිල් මහත්මයා මේ නිවනට ගමන් කරන්න නම් අපේ හාමුදුරුවෝ මතක් කරා වගේ පින කියන දේ අනිවාර්යෙන් තියෙන්න ඕන. එතකොට මෙතෙන්දී මහත්මයා අපේ හාමුදුරුවෝ මතක් කරා ආර්ය අෂ්ටාංග මාර්ගයට පිළිපන් පුද්ගලයා පිළිපන්. එතකොට මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියනකොට තියෙනවා මේකේ ලෞකික ආර්ය අෂ්ටාංග මාර්ගය, ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා දෙකක්. එතකොට ලෞකික ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරන පුද්ගලයා තමයි අපේ ගිහි ජීවිතයේ ඉඳලා හෝ ඒවා ඒ පින් කටයුතු කරගනිමින් පින තුළ හැසිරලා ගමන් කරන මාර්ගය. එතකොට අපි යථාර්ථය දැකීමක් නෙමෙයි එතන සම්මා දිට්ඨිය කියලාපත් වෙනකොට අපි නිවැරදි දේ එතෙන්දී කරන්නේ. වැරදි දේවල් කරන්න යන්නේ නැහැ. ඒ කියන්නේ පාප පැත්ත අතහැරලා ඒ පැත්තේ පුණ්‍ය පැත්ත වැඩි කරගෙන කටයුතු කරනවා. කයින් කරන වැරදි, වචනයෙන් කරන වැරදි, ඊට පස්සේ සිතින් කරන වැරදි සියල්ලම යටපත් කරගෙන ඒක වගේම නිවැරදි ජීවිත පැවැත්මක් ගත කරනවා. දැන් අද කාලයේදී නිවැරදි ජීවිතයක් පවත්වනවා කියන අය ටිකක් බොහොම අඩුයි. කොහොම හරි හම්බ කරගන්න බලන්නේ හොරකමින් හරි මැරකමින් හරි ඊට පස්සේ මොනවා හරි දෙයක් කරලා කොහොම හරි හම්බ කරගන්න උත්සාහ කරනවා. මොකද මායාවක පැටලෙන්න ඉන්න අපේ හැමදෙනාම. ඔව්. එතකොට ඒ හම්බ කරගන්න යන මාර්ගයේ හම්බ කරගෙන හැබැයි ඒ හම්බ කරගත්ත ඒ වගේ නම් පින් කරනවා. එතනින් පිනක් ඇති වෙනවා හඳුනනවා. පිනක් සිද්ධ වෙනවද? පිනක් තියෙනවා. හැබැයි අර කරගත්ත පාප කර්මෙත් විපාක දෙනවා. ඒක නතර වෙන්නේ. ඒක අසමානව මේ පරිපාක තමන් හොරකම් කරලා නැත්තම් වංචාවෙන් නම් හම්බ කරගත්තේ ඒ හම්බ කරගත්ත ධනෙන් සමහර විට ඒ පුද්ගලයාම දන් දෙන්නේ ආ මම මේවා හොරකම් කරන ගත්තේ මම ඒකෙන් මිදෙන්න පින් කරන්න ඕනි කියලා චේතනාවෙන් සහනයක් ලැබෙන්නේ මේ පව් ටික අහෝසි වෙයි කියලා හිතාගෙන තමයි කරන්නේ. එහෙම දෙයක් වෙන්නේ නැහැ. නමුත් අර පින් කරන්න ඒ පිනත් තමන්ට තියෙනවා. හැබැයි ඒ අතරේ අර කරගත්තා වූ කර්ම ස්වභාවය විපාක දෙනවා. කොයි වෙලාවක හෝ පරිසංවේදී විපාක දෙනවා. එතකොට ඒ පුද්ගලයා ආර්ය මාර්ගයේ ගමන් කරන පුද්ගලෙක් නෙවෙයි. ඒ පුද්ගලයා කායික වාචික මානසික වර්ධි අක්සල වල ඉන්නේ. මොකද ජීවි පැවැත්ම ගත කරමින් යන්නේත් ඒ වැරදි මාර්ගය. එතකොට සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ලෞකික වශයෙන් වඩන පුද්ගලයා තුළ තමයි අර නිවන් මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්න සියලු හේතු සකස් වෙලා තියෙන්නේ. දැන් අපි සමතේ වඩලා ධ්‍යාන වඩනවා කියන්නකෝ. ඒ ධ්‍යාන වඩන්නේ සාමාන්‍යයෙන් අපි ලෞකික ධ්‍යානනේ. එතකොට මේ ලෞකික ධ්‍යාන වඩන්නෙත් අපේ හිතේ ඒකාග්‍රතාවයක් ඇති කරගෙන ඒ ඒකක බවින් අපි මේ අවබෝධය කරා ගමන් කරන්න. මොකද හිතේ නීවරණ වැඩි වෙලා තියෙනවා නම් අපිට ඒ එකඟ බව දකින්න බෑනේ. දැන් ආන් එතෙන්ට ගිය පුද්ගලයා තමයි ඒ ආර්ය මාර්ගයේ ගමන් කරන ලෞකික ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරන පුද්ගලයා තමයි අනිත් පැත්තට එහෙම්ම වැටෙන්නේ අර ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගයට. එතකොට අර පින් කරමින් කටයුතු කරමින් වාසය කරපු පුද්ගලයා තමයි අවසානයේ මේ යථාර්ථය දකින්න ඕන කියලා කුසලයට පෙරන්නේ. එතකොට එතෙන්දී සම්මා දිට්ඨියට කිව්වේ ඇත්ත ඇතිසැටි දැකීම. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙන මේ යථා ස්වභාවය මේ දුකට හේතුව දුක නැති කිරීමේ මාර්ගය කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න යන්නේ. එතකොට මේ අවබෝධ කරගත්ත තැන තමයි නිවන කියලා කියන්නේ. නිවීම, නිදහස් වීම කියලා කියන්නේ. එතකොට මේ නිවීම නිදහස් වීම ළඟා කරගන්න නම් අපි මේ පින බලවත් කරගෙන ඉන්න අනතුරුව අපි කුසලයේ වඩන්න ඕන. එතකොට මේ කුසලයේ වඩන පුද්ගලයා ඒ ආර්ය මාර්ගයේ ගමන් කරන පුද්ගලෙක් බවට පත් වෙනවා. එහෙමනම් ඒ ලෝකෝත්තර ලෞකික වශයෙන් ලෝකෝත්තර වශයෙන් ඒ දෙආකාරයෙන්ම තුල ඉඳගෙන නැත්නම් ලෞකික වශයෙන් ආර්ය මාර්ගයේ ගමන් කරලා
ලෝකෝත්තර මාර්ගයට ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරලා ඒ පුද්ගලයා අවසන් වෙනකොට ආන් ඒ තැනදී ඒ පුද්ගලයා මේ යථාර්ථය දකින්න තැනට අවබෝධයටපත් වෙනවා. කුසලය කියන දේ අවබෝධ කරගන්න. එතකොට අවබෝධ කරගන්න. ආන් ඒ අවබෝධය ලැබපු කෙනාට තමයි රහත් වෙනවා කියලා කිව්වේ. එතකොට දැන් තව කාරණයක් තියෙනවා. ඔතනින්ම මම කියලා නිමා කරන්නම් මහත්මයා මේ නිදහස් වීම නිවීම කියන එක අපේ හාමුදුරුවෝ අපේ අර එක කවියකමුත් මතක් කරේ මේ මරණයේදී නෙවෙයි මේ නිවන කියන එක ළඟා කරගන්න පුළුවන් වෙන්නේ. අපිට නිවන කියන එක ළඟා කරගන්න පුළුවන් වෙන්නේ ජීවත් වෙලා ඉන්න කාලේ. ජීවත් වෙන කාලයේදී කුසල් වැඩුවොත් තමයි අපිට නිවන කියන දේ ළඟා කරගන්න පුළුවන්. අපි කොච්චර බෝඩ් ගහගෙන දැඟලුවත් නිවන් ලැබේවා කියලා එතෙන්දී අපිට නිවන ලබා ගන්න බෑ. එහෙනම් ඉන්න කාලයේදී අර පින තුල හැසිරීලා කුසල් දහම් වඩනවා නම් ඒ යථාර්ථය දකින්න අවබෝධ කරගන්න කටයුතු කරනවා නම් අන්න ඒ පුද්ගලයාට ඒ කුසලයේ තුලින් නිවන කරා ගමන් කරන්න පුළුවන්. බොහොමත් පින් අපේ හාමුදුරනේ මේ සිළු කරුණු කාරණා දහමත් සමග පහදා දුන්නට. දෙවෙනි මාතෘකාවස අපි ආයෙත් ගත්තේ කුසලයක් පිනත් එක වගේමද කියලා අපි අහුවා වගේම නැවතත් අපි අහනවා මේ කුසල් වැඩිවෙන්ද පින් වැඩිවෙන්ද නියම විදියටම අපිට නිවන අවබෝධ වෙන්නේ කියලා. අපි ඉතින් පින්කිත දහමින් අස්සද්දන වෙලාවේ මද විරාමයට යනවා නැවතත් අපිට සම්බන්ධ වෙනවා. ඉතින් මේ සියල්ලම සිද්ධ වෙන හර්දේ ටීවී ගාල කාර්යාලය අබේසෙලි බඩුමාලගේ උඩුමාල ලබදුව ගාල. දුරකථනය මතක් කරලා 077 321 39 66. මද විරාමයකට යනවා අපි පින්කිත සම. ඉතින් නැවතත් අපි පින්කිත සමග සම්බන්ධ වෙන හර්දේ ටීවී සමාජයේ දහමින් අස්වද්දන්නට කාලයට කාලයක් නැහැ. කවුරුවත් වෙනුවෙන් කාලය ගත කරන්න. අපි හැමෝම අප්‍රමාදව කුසල රැස් කරලා යුතුයි. එදා පවා අද පවා බුදුන් වහන්සේට පුදුමාකාර පුද සත්කාර කරන මල් පහන් පූජා කරනවා. ඉතින් මේ සියලුම දේ ලැබෙන්නේ පින් බලයෙන්, පෙර පින් බලයෙන්. අපි විනිත හිමියන්ගෙන් අසා සිටිනා මෙවන් වූ පින් බලය ගැන යමක් සඳහන් කරන ධර්මය අනුව. බුදුරජාණන් වහන්සේගේ ජීවිතය සාස්වරයේ පිළිබඳව හිතනකොට ශ්‍රේෂ්ඨතම ලෝකේ ශ්‍රේෂ්ඨතම ශාස්ත්‍රවරයෙක්. ඒක අවිවාදයක් නෑ අපේ හාමුදුරනේ. එහෙමයි. අර චමිල් මහත්මයා කිව්ව විදිහට බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ ගැන බලාගෙන ඉඳෙද්දිත් හරි පුදුමයි. සමහර වෙලාවට මේ එක පොහොයක් දවසක චමිල් මහත්මයා අපි හිතලා බැලුවොත් මේ එක පන්සලක දැන් අටම ස්ථානයේ අනුරාධපුර මහමෙවුනාවේ ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි මහසෑය, කිරිවෙහෙර, ඒ වගේ ප්‍රධාන විහාරස්ථාන ගැන අපි නිකන් හිතලා බලන්න එක පොහොයක් දවසක ඒ සමහර වෙලාවට බුදුහාමුදුරුව වෙනුවෙන් දල්වන පහන් ප්‍රමාණය දවසකට හරි පුදුමයි. තෙල් බවුෂර් ගණනාවක ඒ ප්‍රධාන විහාරස්ථානවල විතරක් බුදුහාමුදුරුව වෙනුවෙන් පහන් දැල්වනවා. මේ සියල්ල සිද්ධ වෙන්නේ උන්වහන්සේ වෙනුවෙන් බැති සිතින්. ඔව් බැති සිතින්. අර මහත්මයා කිව්ව විදිහට මේ පින නිසා. පිනේ මහිමය බුදුහාමුදුරුව ජීවමාන වැඩ නොසිටියත් ඒ පිනේ බලය අද අඩු වෙලා නැහැ. ඒකයි මහත්මයා පන්සල් වලට මිනිස්සු මහන්සියෙන් පුදුම මහන්සියකින් සල්ලි හම්බ කරන්නේ හාමුදුරුවෝ. ඒ සල්ලි කිසිම ගාණක් නැතුව කෝටි ගණන් බිල්ඩින් හදනවා, විහෙර විහාර හදනවා, චෛත්‍ය හදනවා, බුදු පිල්ම හදන කිසිම ලෝභකමක් නැහැ. සමහර වෙලාවට ගෙදර කෑම බීමටවත් ඊතරම් වමනාවක් දක්වන්නේ නැහැ. ගෙදර කටයුතු වලට ඒ උනාට මිනිස්සු පෙළඹිලා තිනවා අර වගේ කෝටි ගණන් ධනෙ වැය කරා. ඒ හැම දෙයක්ම චමිල් මහත්මයා සිද්ධ වෙන්නේ අර බුදුහාමුදුරුවන්ගේ තියෙන පුණ්‍ය මහිමය නිසා. බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩ නොසිටියත් බුදුහාමුදුරුවන්ගේ ඒ පුණ්‍ය මහිමය අදටත් පවතිනවා. ඒ නිසා තමයි මේ විහෙර විහාරස්ථාන ලංකාවේ ප්‍රධාන විහෙර විහාරස්ථානවලට දවසකට සමහර වෙලාවට දල්වන පහන් ප්‍රමාණය තෙල් බවුෂර් ගණනාවක්. සමහර වෙලාවට බුදුහාමුදුරුව වෙනුවෙන් පූජා වෙන මල් ප්‍රමාණය කන්ටේනර් ගණනාවක් එක පොහොයක් දවසකට හිතාගන්නත් බැරි තරම් එක දවසක් ගැන අපි මේ හිතුවේ. එහෙම බලනකොට බුදුහාමුදුරුවන්ට තියෙන පින කොච්චරද කියලා හිතා ගන්නත් බෑ. ඒ ලැබෙන දේවල් බුදුහාමුදුරුවෝ ඇත්තටම අදත් පන්සල් වල බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩ සිටින්නේ නැහැ. නමුත් බුදුහාමුදුරුවන්ට ගෙදර ඉන්න අම්මට තාත්තට කැම ටික නොදුන්නත් බුදුහාමුදුරුවෝ වෙනුවෙන් රහ බලන්න නැතුව අමුතුම ගෞරවයකින් පන්සලට දාන ටික අරන් යනවා අපේ හාමුදුරනේ.
උන්වහන්සේ දෙසු බණ දහම් කරුණු වන උන්වහන්සේ ජීවමානව දකින්නවා සියලු දෙනා දකින්න බුදුහාමුදුරුවෝ කියන්නේ මේ සත්‍යතාව අවබෝධ වෙනවා අනිවාර්යයෙන්. බුදුහාමුදුරුවෝ ගැන ඇත්තටම පුදුම වෙනවා. මේ වගේ ශාස්ත්‍රවරයෙක් මේ වගේ යථාර්ථය පැහැදිලි කරලා දීපු ශාස්ත්‍රවරයෙක්. ඒ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ බුදුහාමුදුරන්ට මේ වගේ පුද සත්කාර හැම දෙයක්ම සිද්ධ වෙන්නේ මම හිතන්නේ බුදුහාමුදුරන්ට තියෙන මේ පින නිසා පුණ්‍ය මහිමය නිසාමයි කියන එක අපි බුදුදහම දිහා බැලුවහම අපට තහවුරු වෙනවා. ඒ නිසා අපි චමිල් මහත්මයා මේ පින කියන එක මහ පුදුම දෙයක්. අපිට මිනිස්සුන්ට බුදුහාමුදුරන්ට වගේම මේ මිනිස් සමාජයටම මේ සැපවත් වෙන්න බලපාලා තියෙන පින කියන එක ඇත්තටම පැහැදිලි කියන කාරණාව මේ වෙලාවේදී පැහැදිලි කරන්න මම. ඉතින් අපේ විනිත හිමියන් ධර්මයේ අනුව සියල්ල පහදා දුන්නා. ඒ වගේම ඉතින් සිත නිවා ගන්නට ලංකාවේ විතරක් නෙවෙයි බුදුදහමේ අය විතරක් නෙවෙයි සියලුම ලෝකවාසී දැන් කෙමෙන් අපේ වටා රොක්කන අපේ දහම වටා මේක තමයි නියම ධර්මය. බුදුන් තමයි දේශනා කළ දෙන සියල්ලම සිත නිවෙන්න අවශ්‍යම කොහොමද කියන මේ කරුණු කාරණා සියල්ලම තිබෙනවා. ඉතින් භාවනාව ගොඩක්ම උපයෝගී වෙනවා මේ සියලුම කාරණා සකසා ගන්න මනාව මනස සකසා ගන්න. ඉතින් අදත් අපේ නායක සිමියන් වැඩ සිටිනවා ඔබව භාවනාව අනුව දැනුවත් කරන්නට. තෙරුවන් සරණයි. හරිද කීවි නරඹන පින්කත නරඹන පින්නතුනේ අද දිනේදී භාවනාව පිළිබඳව අපි සාකච්ඡා කරන විට ගිය සතියේදී අපේ ගිය සතියේ වැඩසටහනෙන් සාකච්ඡා කරන්න යෙදුනේ කායගත සති භාවනාව සිද්ධ කරගෙන අනතුරුව අපේ මෛත්‍රී පැත්තට නැඹුරු වෙනකොට සතර මහා ධාතුන්ගෙන් සද්දුම්ලත් මේ ශරීර කෝඩුවක් තියාගෙන මම මගේ කියන ස්වභාවයෙන් ලෝකෝත්තර වශයෙන් මෛත්‍රියක් වඩන්න පුළුවන්ද කියන කාරණය. එතකොට අපේ ලෞකික වශයෙන් ලෞකික ආර්ය මාර්ගයේ ගමන් කරන පුද්ගලයෙක් හැටියට ඒ පුද්ගලයා තුළ මමෙක් ඉන්නවා කියන සංඥාව තියෙනවා. හැබැයි ලෝකෝත්තර මාර්ගයේ ගමන් කරනකොට සතර මහා ධාතුන් වලට අනුකූල මේ ලෝකයේ සකස් වෙලා තියෙන දකින්න පුද්ගලයා මෙතන කොටස් 32කින් නැත්නම් සතර මහා ධාතු වල එකතුවකින් තමයි මේ ශරීර කෝඩුව සකස් වෙලා තියෙන්නේ කියන කාරණය අපිට දැනගන්න පුළුවන්. එතකොට එවන් වූ ආකාරයකට මෛත්‍රී භාවනාව සිද්ධ කරද්දී අපේ මම නිදුක් වෙම්වා කියනකොට එතන මමෙක් කියලා නැත්තම් කොහොමද මම නිදුක් වෙම්වා කියලා තමන් අඳුනගන්නේ කියන කාරණය අපේ ගිය සතියේ කතා කරන්න යෙදුණා. එතකොට එතෙන්දී අපි දැන අඳුනගන්න යෙදුණා ලෝකෝත්තර වශයෙන් මම කියන ස්වභාවය මමෙක් එතන නැත්තම් එතන අපිට දකින්න තියෙන එකම ක්‍රමවේදය තමයි මම නිදුක් වෙම්වා කියලා කියන්නේ මම නැමැති බොරුවෙන් නිදහස් වෙනවා කියන එක. මොකද මම කියලා නැහැ මෙතන තියෙන්නේ කෑලි 32 නැත්තම් සුද්දාෂ්ටක වල එකතුවක් නැත්තම් සතර මහා ධාතුන් වල එකතුවක් මේ සකස් වෙලා තියෙන දේ වෙනුවෙන් එතනකොට මම කියලා සංඥාවක් දැම්මට එතන මමෙක් නැති බව Tamanට දැක ගන්න පුළුවන්. අන්න ඒ විදිහට ලෝකෝත්තර මාර්ගයේදී එතනින් එහාට මෛත්‍රී සිත පතුරවන්න පුළුවන්. මම පෙර සතියේ මතක් කළ පරිදි. එහෙමනම් මම ඒ භාවනාවන් කරන ආකාරය පිළිබඳව ටිකක් මම කාල වේලාවත් අනුකූලව විනාඩි 10ක 15ක ආකාරයෙන් විනාඩි භාවනාව තුළ කරවන්න. ඒ තුළ ඔබට වැඩිපුර කාලයක් නිවසේ ඉඳලා කරනකොට විනාඩි 30ක් 40ක් 45ක් විතර කරොත් තමයි Taman මේ මෛත්‍රිය කියන එක වැඩෙන්නේ. දැන් යම් කෙනෙක් හිතන්න පුළුවන් මෛත්‍රී භාවනාව කරනකොට අපි බුදුන් ඇදලා අවසානයේ විනාඩි 5ක් මෛත්‍රී කරා නම් ඇති කියලා. ඒ කරන එකෙන් තමාවමයි රවට්ට ගන්න. මොකද ජීවිතයකට විනාඩි 5ක් මෛත්‍රී භාවනා කරා කියලා Tamante මෛත්‍රී භාවනාව වැඩෙන්නේ නැහැ. එහෙනම් මෛත්‍රී භාවනාව කරනවා නම් අඩුම වශයෙන් පැය භාගයක් විනාඩි 45ක් දීර්ඝ වශයෙන් තමයි මෛත්‍රිය වඩන්න ඕනේ. ඒ වඩනකොට තමන්ට ඊට පස්සේ ගුරුවරුන්ට දෙමාපියන්ට ඊට පස්සේ හිතවත් අයට අහිතවත් අයට නෑදෑයන්ට තමන් ළඟ ඉන්න අයට දුර ඉන්න අයට ඊට පස්සේ දෙපා ඇති සිව්පා ඇති බහුපා ඇති සත්වයින්ට පා නැති සත්වයින්ට විශාල සත්වයින්ට කුඩා සත්වයින්ට ඊට පස්සේ තමා ළඟ ඉන්න නගරේ ඉන්න රටේ ඉන්න ලෝකේ ඉන්න ලෝකවල ඉන්න සත්වයින්ට පවා තමන්ට මෛත්‍රී කරන්න පුළුවන්. එතකොට තමන් ඒ විදිහට කරනකොට කාලය තමන්ට
වැඩිපුර කාලයක් තුළ Tamanට භාවනාවේ යෙදෙන්න පුළුවන්. ඒක නිසා මම කරන විදිහ මම ටිකක් කරලා පෙන්නනවා. ඒ තුලින් Tamanගේ භාවනාවට යොමු වෙන්න ඕන. අනිවාර්යෙන් අපි ආනාපාන සති භාවනාවට වාඩි වෙන්නාසේ Taman පුටුවක වාඩි වෙලා ඉන්නවා නම් හොඳින් පොළවේ කකුල් දෙක ස්පර්ශ වෙන විදිහට තියාගෙන තමන්ගේ දෑත් වම් අත උඩ දකුණු අත ඔඩොක්කුවේ තියාගෙන හැම විටම මේ කොන්ද ඍජුව පවතින්න ඕන. බෙල්ල පහත් කරන්නෙත් නැහැ, බෙල්ල උඩට උස්සන් ඉන්නෙත් නැහැ. තමන්ගේ ඇස් මට්ටමින් බෙල්ල තියාගෙන මොකද ලේ ගමනාගමනේ පවා කිසි අවහිරයක් නැතුව තමන්ගේ භාවනාවට යොමු වෙලා තමන්ගේ මොනතරම් කයේ වේදනා දැනුණත් තමන්ට මොනතරම් බාහිර ශබ්ද වලින් බාහිර දේවල් වලින් මොනතරම් බාධා ඇති වුණත් ඒ බාධා වලට හිත යොමු කරන්නේ නැතුව තමන්ගේ එකම අරමුණ මත තමන්ගේ මෛත්‍රිය තුළ හැසිරෙන්න ඕනේ. ඒ විදිහට තමන්ගේ භාවනාව දීර්ඝ වේලාවක් කරනවා නම් කොහොම හරි අමාරුවෙන් හරි ඉඳගෙන තමන්ට කරන්න පුළුවන් නම් දවසකට විනාඩි 5 ගානේ හරි කාලය වැඩි කරගෙන තමන් කරගන්න පුළුවන් නම් අන්න ඒක ශක්තියක් බවට පත් වෙනවා. ඒ ශක්තියක් එන වෙලාවේදී තමන් මේ භාවනාවට වාඩි වෙනකොටත් මෙන්න මේ විදිහට අදිෂ්ඨාන කරගන්න. උතුම් බුද්ධ රත්නයේ ධම්ම රත්නයේට සංඝ රත්නයේට මගේ සිතින් කයින් වචනෙන් යම් වරදක් සිදු වෙලා තියෙනවා නම් ඒට සමාව ලැබෙත්වා. මේ ආත්ම භවයේ තුලදීම මේ සංසාරගත රෝගයෙන් අත මිදෙන්නට මේ භාවනා කර්මස්ථානය ශක්තියක්ම වේවා කියලා අදිෂ්ඨානයක් ඇතුව තමන් භාවනාවට යොමු වෙලා ඒ භාවනාවට හිත යොමු කරගෙන මේ මම මෛත්‍රී භාවනාව කරවන්නාseම තමන් හිතමින් මෙනෙහි කරන්න ඕන. මම නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා සුවපත් වෙම්වා දුකින් මිදෙම්වා තරහ නැත්තෙක් වෙම්වා ඊර්ෂ්‍යා නැත්තෙක් වෙම්වා දුක් පීඩා නැත්තෙක් වෙම්වා ශාන්ත සුවයම ලබම්වා මම නිදුක් වෙම්වා මම නිදුක් වෙම්වා කියලා කිව්වේ මම නැමැති බොරුවෙන් නිදහස් වෙම්වා නිරෝගී වෙම්වා නිරෝගී වෙම්වා කියලා කිව්වේ සංසාරගත රෝගයෙන් අත මිදෙම්වා සුවපත් වෙම්වා සුවපත් වෙම්වා කියලා කිව්වේ බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ සරණ යන්න ලැබේවා දුකින් මිදෙම්වා සංසාරගත රෝගේ අත මිදෙම්වා ඒ සසර ගමනෙන් අත මිදෙන්නට හැම විටම තරහ නැත්තෙක් වෙම්වා ඊර්ෂ්‍යා නැත්තෙක් වෙම්වා දුක් පීඩා නැත්තෙක් වෙම්වා ශාන්ත සුවයම ලබම්වා මම නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා සුවපත් වෙම්වා දුකින් මිදෙම්වා තරහ නැත්තෙක් වෙම්වා ඊර්ෂ්‍යා නැත්තෙක් වෙම්වා දුක් පීඩා නැත්තෙක් වෙම්වා ශාන්ත සුවයම ලබම්වා ශාන්ත සුවයම ලබම්වා
නිදුක් වෙත්වා. ගුරුවරයෝද දෙමාපියෝද නිදුක් වෙත්වා කියලා කිව්වේ මම නැමැති බොරුවෙන් ගුරුවරු දෙමාපියෝ නිදහස් වෙත්වා කියන කාරණය. නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, ශාන්ත සුවයම ලබත්වා, ශාන්ත සුවයම ලබත්වා. මාමෙන්ම නෑදෑයෝද නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, ශාන්ත සුවයම ලබත්වා, ශාන්ත සුවයම ලබත්වා. මාමෙන්ම හිතවන්තයෝද අහිතවන්තයෝද මේ මොහොතේ තමාට හිතවත් සියලුම දෙනා, ඒ වගේම තමන් එක්ක තරහෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් ඉන්න අහිතවත් අය ඉන්නවා නම් ඒ සියලුම දෙනාත් තමන්ට වෛර කරන්න, තරහ ගන්න මේ ධර්මයේ දන්නේ නැති නිසා කියලා හිතලා ඒ අයටත් ඒ විදිහටම මෛත්‍රිය වඩන්න. මාමෙන්ම හිතවන්තයෝද අහිතවන්තයෝද නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, ශාන්ත සුවයම ලබත්වා, ශාන්ත සුවයම ලබත්වා. මාමෙන්ම තමාගේ ළඟ සිටින සියලුම සත්වයෝ, තමාගේ දුර සිටින සියලුම සත්වයෝ, දෙපා ඇති සත්වයෝ, සිව්පා ඇති සත්වයෝ, බහුපා ඇති සත්වයෝ, බහුපා ඇති සත්වයෝ, උරග සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, ශාන්ත සුවයම ලබත්වා.
ශාන්ත සුවයම ලබත්වා මාමෙන්ම උතුරු දිශාවේ සිටින සියලුම සත්වයෝ නැගෙනහිර දිශාවේ සිටින සියලුම සත්වයෝ බටහිර දිශාවේ සිටින සියලුම සත්වයෝ දකුණු දිශාවේ සිටින සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා තරහ නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයම ලබත්වා ශාන්ත සුවයම ලබත්වා මාමෙන්ම උඩ දිශාවේ සිටින සියලුම සත්වයෝ යට දිශාවේ සිටින සියලුම සත්වයෝ ගමේ සිටින සියලුම සත්වයෝ රටේ සිටින සියලුම සත්වයෝ ලෝකයේ සිටින සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා තරහ නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා ශාන්ත සුවයම ලබත්වා ශාන්ත සුවයම ලබත්වා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා විදර්ශනා සමාධිය බසීවා කියලා. ඉන් අනතුරුව තමන් මේ මෛත්‍රී භාවනාව අවසානයේ ඒ මෛත්‍රී භාවනාවේ මිදෙන්නට පුළුවන්. අන්න ඒ විදිහට තමන්ට මෛත්‍රිය තුළ වර්ධනය කරගන්න. මම කාල වේලාව නොමැති නිසා මේ භාවනා ටික ඔක්කොම එකට කරෙව්වේ. නමුත් දැන් තමන්ට නිවසේ ඉඳලා කාල වේලාව ඕන තරම් වෙන් කරගන්න පුළුවන්. ඒක නිසා එකින් එක වෙන වෙනම මෛත්‍රී භාවනාව වඩනවා නම් ඔබටම සමාධිය වැඩෙනවා. ඒ තුලත් විදර්ශනා වඩනකොට වුණත් තමන්ට ඒ තුලත් යම්කිසි ආකාරයෙන් සමාධියක් වැඩෙනවා. ඒක මේ මොහොතේත් මට තේරුණා. ඒ නිසා ඒ විදිහටම විදර්ශනා වඩනවා නම් තමන්ට ඒ තුලම මෛත්‍රී සිත තමන්ගේ දියුණුවෙන්ට ඒක හේතුවක් වෙනවා. ඉතින් ඒ පරීක්ෂණය ඔබ නිවසේ ඉඳලා කරන්න. ඒ කරනකොටත් මොන හරි යම් ගැටලුවක් ආවොත් අපේ හරිදේ ටීවී මැදිරියට කතා කරලා ඒ ගැන ඒක මට ඒ අය යොමු කරાવી. ඒ අතරේ ඔබට ඒ ගැටලුව විසඳ ගන්න පුළුවන්. ඉතින් බොහොමත් පින් අපේ හාමුදුරුවනේ. ඉතින් මෙවන් වූ කරුණු අවබෝධ කර දෙමින් භාවනාව ගැන කරුණු අවබෝධ කර දෙමින් යන ගමනේ අපි නැවතත් විනීත හිමියන් වෙතට
හැරෙනවා යොමු වෙනවා නැවතත්. අද මාතෘකාව ගැන ඔබ වහන්සේට තවත් යමක් කියන්න තිබෙනවා නම් ඔව් චුල්ලකම්ම විභංග සූත්‍රයේ සඳහන් වෙනවා මේ පින පිළිබඳව විශේෂයෙන්ම බුදුහාමුදුරුවෝ එදා අර සුබ කියන මානවකයාට ඒ සවැත් නුවර ජේතවනාරාමයට එන මිනිසයාට ප්‍රශ්න ගණනාවක් ඇතුව එන්නේ බුදුහාමුදුරුවෝ ළඟට. එයා මුලින්ම අහන ගැටලු තමයි මිනිස්සු හැටියට මහේශාක්‍ය වෙන්න හේතුව මොකක්ද? මිනිස්සු හැටියට අල්පේශාක්‍ය ජීවිත ගත කරන අය වෙන්නේ කොහොමද? අල්පේශාක්‍ය ජීවිත කියලා කිව්වේ දුකසේ ජීවත් වෙන මිනිස්සු. සමහර වෙලාවට සමහර අයට ජීවත් වෙන්න ගයක් නැති මිනිස්සු. ඇඳුමක් හරියට අඳින්න ලස්සනට ගන්න හැකියාවක් නැහැ. සමහර වෙලාවට මහත්මා කුසගින්නක් ඇති වුණත් ආහාර ටිකක් අවශ්‍ය විදියට තමයි සපුර ගන්න විදියක් නැහැ. ඉතින් එහෙම වෙන්න හේතුව තමයි අර මිනිස්සු අහන්නේ. සමහර වෙලාවට සමහර අය දීර්ඝ කාලයක් ජීවත් වෙලා මිය යන්නේ. සමහර අය කෙටි කාලයක් ජීවත් වෙලා තරුණ වයසේදී මිය යන්නේ. සමහර අය මධ්‍යම වයසේදී මිය යන්නේ. එතකොට අර මිනිස්සු අහන මේ මොකක් නිසාද මේ දීර්ඝායුෂ භුක්ති විඳින්න හේතුව අල්පායුෂ්ක ජීවිත ගත කරන්න හේතුව මොකක්ද කියලා අර සුබ කියන මිනිස්සය බුදුහාමුදුරන්ගෙන් අහනවා. ඒ වගේම සමහර අය ලෙඩ වෙලා කාලයක් තිස්සේ ලෙඩ වෙලා ජීවිතේ වැඩි කාලයක් ගත කරන්නේ රෝගීන් හැටියට. සමහර අය නිරෝගීමත් ජීවිත. එතකොට අර මිනිස්සයා මේ තියෙන විවිධත්වය දැකලා රෝගී වෙන්න හේතුව මොකක්ද? බුදුහාමුදුරනේ තවත් කෙනෙක් නිරෝගීමත් වෙන්න කවදාවත් අසනීපයක් නැහැ. බුදුහාමුදුරනේ එහෙම වෙන්න හේතුව මොකක්ද? ඒ වෙලාවේදී බුදුහාමුදුරෝ කෙටියෙන්ම සඳහන් කරන්නේ චුල්ලකම්ම විභංග සූත්‍රයේදී කම්මං සච්චේ විභජති. මිනිස්සු හැටියට අපි සමහර වෙලාවට ජීවත් වෙන ආකාරයත් බලපාන අන් අයට කරදරයක් හැටියට ජීවත් වෙනවා නම් ඒ කෙනා ඊළඟ භවයේදී අනිවාර්යයෙන්ම සමහර වෙලාවට විඳවන බහුආබාධ ඇතුව විඳවන මානසිකත්වයෙන් ජීවත් වෙන්නේ. ඒ නිසා මේ හැම කෙනාටම පැහැදිලි පින කියන්නේ මොන වගේ කාරණයක්ද කියන එක පිළිබඳව ඒක චුල්ලකම්ම විභංග සූත්‍රය තනියෙන් අධ්‍යයනය කරත් මම හිතන්නේ පින කියන එක මනාව පැහැදිලි කරගන්න පුළුවන්. බොහොමත් පින් අපේ හාමුදුරනේ නැවතත් මම ඉතින් මෙසාරවත් වූ දහමින් පින්කිත අස්වද්දන වෙලාවේ හෝරාවක් ගෙවියනවා දැනෙන්නවත් නැහැ. ඉතින් අවසාන විනාඩි කිහිපෙ මම නැවතත් අපේ නායක හිමියන්ට යොමු වෙනවා තවත් ඡන්දයක් එකතු කරන්න කියලා. මහත්මයා මම ඒ පින කුසලයම ගැන මම තවත් යමක් එකතු කරනවා නම් අපේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා කාරණයක් පිළිබඳව ඒ තමයි සබ්බ පාපස්සාකරණ කුසලස්ස උපසම්පදා. තමන් සියලු පාපයන් නැසලා කුසල උපාදිනය කරගන්න කියලා. අවසානයේ බුදුරජාණන් වහන්සේ පිරුණම් මංචකයේදී පෙන්වලා දුන්නේ වය ධම්මා සංඛාරා අපමාදේන සම්පාදේත කියලා. එහෙනම් අපේ ගමන් කළ යුතු මාර්ගය තමයි අපේ පිනත් වඩාගෙන පින තුළින් හොඳ තෝතැන්නක් ඇති කරගෙන ඒ තුළ කුසලයේ හිත පිහිටවලා කුසල් ධර්මයේ තුළ හිත දියුණු කරමින් තමන්ගේ මේ සංසාර ගමන නිමා කර ගැනීම. නිවන කියන දේ නිදහස් වීම කියන තැනට ගණන් කිරීම. මොකද මේ ලෝකයා බොහෝ සෙයින් ගිහිල්ලා තියෙන්නේ පින විතරක් තුල හිර වෙලා ඒ පින විතරක් ඇති කියන තැන ඉඳලා ඒ ලාභ සත්කාර ලැබෙනකොට ඒවා ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ලැබෙනකොට මේවා අල්ලගෙන ඒ තුලම රැඳිලා ආසාවෙන් මේ දෙන තැනට තමයිපත් වෙලා තියෙන්නේ. නමුත් ඒ ආසාව නිසාම තමන් ඉපදෙන තැන තීරණය වෙන්න පුළුවන්. ඒක නිසා ඒ ඉපදෙන තැන තිරිසම්පේත අසුර නිරයල් වල පවා වැටෙන්න පුළුවන්. අර තෝදෙය්‍ය බමුණා බල්ලෙක් වෙලා මැරුණා වගේ. මොකද මුදල් වලට ආසාවේ. ඒ වගේ තැන්වල උපත කරා යන්න ගමන් කරන්න පුළුවන්. ඒක නිසා අපි නිරන්තරයෙන් මේ කුසලයේ තුල හැසිරලා කුසල් දහම් වඩාගෙන නිවන කියන තැනට මාර්ගය හදා ගන්න ඕනේ. ඒක තමයි අප කරගත යුතු. ඉතින් ඔබ සියලු දෙනාම මේ ධර්මයේ දකින්න, ධර්මයේ තුල හැසිරෙන්න
අනිවාර්යෙන් අවසාන වශයෙන් මතක් කරනවා මේ සංසාර ගමන බොහෝ භයානකයි. ඒ නිසාමයි බුදු කෙනෙක් පහළ වෙලා මේ ලෝක සත්‍යයන් මේ උතුම් ධර්මයේ දේශනා කරේ. ඒ දේශනා කර ධර්මයේ තුල හැසිරලා නිවන කරා ගමන් කරන්නට මේ කුසලයක් තමන් ඒක රාශී කරගෙන සංසාර ගමෙන් සංසාරගත රෝගයෙන් අත මිදේවා කියන උතුම් ප්‍රාර්ථනය අපි සිද්ධ කරනවා. සාදු සාදු සාදු. ඉතින් අදත් අපේ පැතිබර ආරාධනෙන් වැඩම කරපු මහා සංඝරත්නය නැවතත් ඔබට කියා සිටිය යුතුමයි. නම කිමිට අවසරයි ගෞරව ශාස්ත්‍රයේදී අකුරටේ විනිත හිමියන් වැඩියා. ඒ වගේම හැමදාමත් වගේම අපේ ත්‍රිපිටකාචාර්ය සද්ධර්ම විශාරද නම කිමිට අවසරයි වීරපිටියේ පතුසෙලි හිමිනොත් හැමදාමත් ඔබව දහමින් අස්සද්දන මේ පින්කිතත් සමග සම්බන්ධ වෙනවා. ඉතින් යම් කරුණක් තියෙනවා ඔයාලා දැනගන්න. මේ සියල්ලම සිද්ධ වෙන්නේ හර්දේ ටීවී ගාල්ල කාර්යාලය. අබේසකලි බඩු මාලිගයේ උඩුමහල ලබුදුව ගාල්ල. දුරකථනය මතක් කරොත් 077 321 39 66. විශ්වයේ සත්‍ය සොයන්න. දුකෙහි නැවතුම සොයන්න. සංසාරේ නිමාව සොයන්න. මේ සෑම විටම විශිෂ්ට පිළිතුරු සමගින් ඔබට බුදුදහම මුණ ගැසෙයි. අදට අපි පින්කිතෙන් සමුගෙන යනවා. ඒ වගේම කියනවනම් POTV අංක 123 හර්දේ ටීවී නාලිකාව ඔස්සේ සියලු වැඩසටහන් නරඹන්න පුළුවන්. ඒ වගේම YouTube channel එක ඔස්සේ subscribe කරලා හර්දේ ටීවී channel subscribe කරලා සෑම දේවල් සම්බන්ධ වෙන්න පුළුවන්. අපි පින්කිත වගේම සියලු වැඩසටහන් ඔබට නරඹන්නත් පුළුවන්. අදට අපි පින්කිතෙන් සමුගෙන යනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.